ආයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම විජිත ඇකඩමි YouTube channel එක වෙනුවෙන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ විද්‍යා විෂයට අදාළව 14 වෙනි පාඩමේ දෙවෙනි වීඩියෝ 11 සයන්ස් 14 දෙක. අපේ පාඩම තමයි හයිඩ්‍රෝකාබන සහ ඒවායේ ව්‍යුත්පන්න කියන පාඩම. මේ පාඩමේ එතීන් වල ව්‍යුත්පන්න කියන කොටස දක්වා අපි පළවෙනි වීඩියෝවෙන් සාකච්ඡා කළා. අද අපි කතා කරන්නේ ඉටි වල කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව පෙන්වීමේ පරීක්ෂණය. ඒකෙන් තමයි අද අපි වීඩියෝව පටන් ගන්නේ. එමනම් අපි පාඩමට යමු. මේ පරීක්ෂණය සිද්ධ කරන්නේ මෙන්න මෙහෙමයි. මේ ආකාරයේ U නලයක් අපි අරගන්නවා. අරගෙන ඒ නලයේ එක කෙලවරකට මේ විදිහට වීදුරු බටයක් සවි කරලා එතෙන්ට පුනීරයක් සවි කරනවා. U නලයේ අනිත් කෙලවරට මේ විදිහට වීදුරු කූරක් සවි කරගෙන ඒක සම්බන්ධ කරනවා ඉහළින් වසාපු තවත් නලයක් බිහින් සම්බන්ධ වුණු පරීක්ෂණ නලයකට. හරිද? මේ නලයට අපි ඇතුළු කරනවා හුණු දියර. ඒ කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. සාමාන්‍ය හුණු ටිකක් ජලයේ දිය කරලා ඒක මණ්ඩි අඩියට බේරෙන්න යනවා. පෙරලාගත්තු පිරිසුදු හුණු දියර ටික මේකට ඇතුළත් කරනවා. එතකොට මෙන්න මේ U නලයට යටින් දමනවා අපි නිර්ජලීය කොපර් සල්ෆේට්. මේ නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි. මේවට වතුර වැටුනොත් නිල් පාට වෙනවා. වතුර වැටුනොත් නිල් පාට. සාමාන්‍ය තත්ත්වයකට නිර්ජලීය කොපර් සල්ෆේට් කියන්නේ සුදු පැහැති කුඩු. ඔය සම්පූර්ණ U නලයම අපි ගිල්වලා තියෙනවා සිසිල් ජල බඳුනක. ගිල්වලා අපි මේ පැත්තෙන් ඉටිපන්දමක් පත්තු කරලා ඒ ඉටිපන්දම් දැල්ල යවනවා මේ පුනීලයේ ඇතුලින් යන විදිහට. ඊට පස්සේ මේ කෙලවරෙන් අපි සම්බන්ධ කරනවා මේ වටය චූසක පොම්පයකට. සම්බන්ධ කරලා චූසක පොම්පේ භාවිතා කරලා අපි චූසක පොම්පේ භාවිතා කරලා මේ නලය ඇතුලේ තියෙන වාතය අපි එළියට ඇදලා ගන්නවා. අන්න එතකොට මේක ඇතුලේ තියෙන වාතය මෙහෙට එළියට ඇදිලා යනවා. යනකොට ඒ අඩුව පුරවන්න මේ U නලයේ තුල තියෙන වාතය ඇතුළු වෙලා එනවා මේකට. ඒ වාතය කෙලින්ම ඇතුළු වෙන්නේ හුණු දියර ඇතුළට. එතකොට මේ U නලය ඇතුලේ තියෙන වාතය මේ දිශාවට ඇදිලා යනකොට මෙතන වාත අඩුවක් ඇති වෙනවා. ඒ අඩුව පුරවන්න මෙන්න මේ පුනීලිය තුලින් එන වාතය තමයි ඇතුළු වෙන්නේ මේ U නලයට. එතකොට මේ U නලය මේ දෙපැත්තෙන් සීල් කරලා තියෙනවා. දැන් ඉටිපන්දම පත්තු කරලා තියෙන අවස්ථාවේදී චූසක පොම්පේ ක්‍රියාත්මක කරනකොට මේ ඉටිපන්දම් දැල්ලෙන් පිටවන ඉටි දහනේදී පිටවන දුම මෙන්න මේ පුනීලයේ තුලින් U නලය ඇතුළට ගමන් කරනවා. දැන් මේ ඉටි වල කාබන් සහ හයිඩ්‍රජන් තිබුණා නම් මෙන්න මෙහිම දෙයක් වෙනවා. කාබන් සහ හයිඩ්‍රජන් දෙක තිබුණා නම් ඔක්සිජන් එක්ක දහනය වෙනකොට හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. ඔන්න ඔය දෙක හැදෙනවා. එතකොට අපි මේ පරීක්ෂණයේදී පරීක්ෂා කරන්නේ මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය තියෙනවද කියන එක. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ඉටි දහනයේදී ලැබෙන ඵලයේ තියෙනවා නම් ඉටිවල කාබන් සහ හයිඩ්‍රජන් අඩංගුයි කියන එක අපිට නිගමනය කරන්න පුළුවන්. එතකොට අපි මේ කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීම සඳහා තමයි මෙතන හුණු දියර භාවිතා කරන්නේ. ජලය හඳුනා ගැනීම සඳහා තමයි නිර්ජලීය කොපර් සල්ෆේට් භාවිතා කරන්නේ. නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි, ජලය වැටුනහම නිල් පාට වෙනවා. හුණු දියර අවර්ණයි කාබන් ඩයොක්සයිඩ් හුණු දියර තුලින් යවපු ගමන් මෙවර්ණ හුණු දියර කිරි පාට වෙනවා. ඔන්න ඔය වර්ණ වෙනස් වීමෙන් තමයි අපි මේ දෙක හඳුනාගන්නේ. දැන් අපි බලමු මේ චූසක පොම්පේ ක්‍රියාත්මක කරනකොට මොකද වෙන්නේ? මෙහෙම වාතය ඇතුළු වුණා, මේ පැත්තෙන් වාතය මෙහෙට ඇතුළු වුණා.
මේ ඇතුළු වෙලා එන වාතයේ ජල වාෂ්ප තියෙනවා. ඔන්න ඔය ජල වාෂ්ප යූ නලයේ දිගේ මෙහෙම පහළට එනකොට වටේට තියෙන බඳුන සිසිල් ජලයේ සහිත බඳුනක්. ඇත්තටම මේකට අයිස් කැට කීපයක් දාලා ගොඩාක් සිසිල් කරපු ජලය තියෙන්නේ. ඒ සිසිල් ජලය නිසා මේ යූ නලය සීතල වෙනවා. සීතල වෙනකොට අරේන ජල වාෂ්ප ඝනීභවණය වෙලා සිහින් ජල බිඳිති හැදිලා පල්ලහැට වැටෙනවා. ඒ වැටෙන ජල බිඳි වැටෙන්නේ මෙන්න මේ නිර්ජලීය කොප සල්ෆේට් මතට. එතකොට මේ නිර්ජලීය කොප සල්ෆේට් සුදු පැහැති නිර්ජලීය කොප සල්ෆේට් නිල් පාට වෙනවා. අන්න එතකොට අපි හඳුනා ගන්නවා නිර්ජලීය කොප සල්ෆේට් නිල් පාට වීමෙන් මේ ඉටි දහනේදී ලැබුණු දුමේ ජලය හැදුනා කියලා. ඵලයක් හැටියට ජලය තිබුණා. ජලය ඵලයක් හැටියට තිබුණා නම් ඉටි වල හයිඩ්‍රජන් අඩංගුණා කියන එක අපිට නිගමනය කරන්න පුළුවන්. එතකොට ඉටි දහනයෙන් එන ජල වාෂ්ප මේක මතර වැටෙනකොට මේකෙන් පිට වෙලා යන කාබන් ඩයොක්සයිඩ් කොහොම ගිහින් මෙතනින් ගිහින් උඩට ගිහිල්ලා මේ සිදුරෙන් ගිහිල්ලා මෙහෙම ඇතුළු වෙනවා හුණු දියර මතට. ටික වෙලාවක් චූසක පොම්පේ ක්‍රියාත්මක කරනකොට මෙන්න මේ හුණු දියර අපිට පේනවා කිරි පැහැයක් ගන්නවා. කිරි පාට වෙනවා. අන්න ඒකෙන් ඔප්පු වෙනවා මේ ඉටි දහනේදී ලැබුණු දුමේ කාබන් ඩයොක්සයිඩ් අඩංගු වුණා කියලා. මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් වායුව අඩංගු වුණා. ඒ නිසා තමයි හුණු දියර කිරි පැහැ උනේ. එහෙමනම් කාබන් ඩයොක්සයිඩ් තිබුණා නම් ඉටි වල කාබන් කියන මූලද්‍රව්‍ය අඩංගු වෙනවා කියන එක අපිට නිගමනය කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි මේ පරීක්ෂණය. එහෙනම් අපි දැන් මේ ගැන පොඩ්ඩක් ලියා ගන්න ඕන. දැන් ඔබ මාතෘකාව ලියා ගන්න. ඉටි වල කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව පෙන්වීම කියලා මාතෘකාව ලියලා මෙන්න මේ රූප සටහන ඉක්මනින් ඇඳගන්න. වීඩියෝ පොඩ්ඩක් නවත්තලා මේක ඇඳගන්න. හොඳයි මම හිතනවා ඔබ මේක ඇඳගන්න ඇති කියලා. දැන් යටින් මෙහෙම ලියාගන්න. රූපේ පරිදි ඇටවුම සකස් කර චූසක පොම්පය ක්‍රියාත්මක කළ විට යූ නලයේ ඇති සුදු පැහැති නිර්ජලීය කොප සල්ෆේට් කැට නිල් පැහැ වන බවත් අනික් නලයේ ඇති අවර්ණ හුණු දියර කිරි පැහැවන බවත්
දැකිය හැක. දැකිය හැක. නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පැහැවීම අණුව ඉටි දහනයේදී ජලය සෑදී ඇති බවත් හුණු දියර කිරි පැහැවීම අනුව ඉටි දහනයේදී කාබන් ඩයොක්සයිඩ් සෑදී ඇති බවත් නිගමනය වේ. ඒ අනුව ඉටිවල කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව නිගමනය කළ හැක. හොඳයි. එතකොට මේ පරීක්ෂණයේදී නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පැහැවීමෙන් ඉටිවල හයිඩ්‍රජන් අඩංගු බවත් හුණු දියර කිරි පැහැවීමෙන් ඉටිවල කාබන් අඩංගු බවත් අපිට නිගමනය කරන්න පුළුවන්. එතකොට මේ පරීක්ෂණයේදී මෙතන චූසක පොම්පයකට මේ නලය සවි කරන්නේ මේක ඇතුලේ තියෙන වාතය ඇදලා ඉවත් කිරීමට. එතකොට තමයි මේ පැත්තෙන් වාතය මෙහෙට ඇතුළු වෙන්නේ. එතකොට මෙතනදී නිර්ජලීය කොපර් සල්ෆේට් භාවිතා කරන්නේ ජලය හඳුනා ගැනීමට. හුණු දියර භාවිතා කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීමට. ඊළඟට මේ යූ නලය සිසිල් ජල බඳුනක දාලා තින්නේ මේන ජල වාෂ්ප සිසිල් කරලා ඝනීභවනය කරලා ජල බිඳිති සාදා ගැනීමට. එතකොට මෙතන මේ පුනිලයක් සවි කරලා තින්නේ ඉටිපන්දම් දැල්ලෙන් පිට වෙන දුම පිටට යා නොදී සම්පූර්ණයෙන්ම මේ නලය තුලින් ඇතුළු කර ගැනීමට. ඔන්න ඔය ටික තමයි වැදගත් කාරණා. ඊළඟට අපි බලමු අලුත් කොටසක් බහු අවයවක ගැන. ලියා ගන්න මාතෘකාව බහු අවයවක. මොනවාද මේ බහු අවයවක? බහු අවයවක කියලා අපි හඳුන්වන්නේ කුඩා අණු රාශියක් එකතු වෙලා හදන විශාල අණු. උදාහරණයක් ඇටියට දම්වැලක් ගත්තොත් ඒ දම්වැල හැදිලා තින්නේ එකම වර්ගයේ කුඩා පුරුක් රාශියක් එකතු වෙලා. එතකොට අර කුඩා පුරුක ඒකකයක් එවැනි ඒකක විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි දම්වැල හැදෙන්නේ. තවත් දම්වැල බහු අවයවයක්. දම්වැල හදන්න දායක වෙච්ච කුඩා දම්වැල් පුරුක ඒකේ ඒකායවකය කියලා අපි හඳුන්වනවා. එතකොට දැන් බහු අවයවයක් කියන්නේ මොකද්ද? කුඩා අණු රාශියක් එකතු වෙලා හැදෙන විශාල අණුවක් අපි හඳුන්වන්නේ බහු අවයවයක් කියලා. ලියාගමු මෙහෙම.
කුඩා අණු රාශියක් එකිනෙක සමග සම්බන්ධ වී සෑදෙන විශාල අණු බහු අවයවක ලෙස හඳුන්වයි. සෑදෙන විශාල අණු බහු අවයවක ලෙස හඳුන්වයි. එසේ බහු අවයවකය සෑදීමට දායක වන කුඩා අණුව ඒකායවකය ලෙස හඳුන්වයි. ඒකායවකය ලෙස හඳුන්වයි. බහු අවයවකය දම්වැලක් නම් ඒකායවකය වන්නේ දම්වැල් පුරුකයි. ඊට පස්සේ මාතෘකාවක් ලියා ගන්න. බහු අවයවක වර්ග කිරීම. මේවා වර්ග දෙකකට අපිට බෙදන්න පුළුවන්. එකක් තමයි ස්වභාවික බහු අවයවික. අනිත් වර්ගය තමයි කෘත්‍රිම බහු අවයවික. මොනවාද මේ ස්වභාවික බහු අවයවක? ස්වභාවික බහු අවයවක තමයි ප්‍රෝටීන, විශාල අණු, පිෂ්ඨය, සෙලුලෝස්, DNA, RNA, රබර් වගේ ඒවා ස්වභාවිකව අපිට දකින්න ලැබෙන බහු අවයවක. කෘත්‍රිම බහු අවයවක කියන්නේ මිනිසා විසින් නිපදවන ලද බහු අවයවක. නයිලෝන්, PVC, පොලිති, පොලියස්ටර් ඒ වගේ ගොඩක් තියෙනවා බහු අවයවක මිනිසා විසින් නිපදවපු ඒවා කෘත්‍රිම බහු අවයවක කියලා අපි හඳුන්වනවා. ලියා ගන්න ස්වභාවික බහු අවයවක. ඒ අර්ථය ලියා ගන්න එක දෙක දාලා යට ලියා ගන්න ප්‍රෝටීන, දෙක පිෂ්ඨය, තුන සෙලියුලෝස්,
DNA, RNA, රබර් ඔය තමයි ස්වභාවික බහුවවයක. ඊළඟට බලමු කෘත්‍රිම බහුවවයක. නයිලෝන්, පොලිඑස්ටර්, පොලිතීන් නැත්නම් පොලිඑතීන් කියනවා. පොලිතීන් කියලා කියනවා. ටෙරිලීන්, PVC, PVC කියන්නේ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් කියන එක. PVC. Right. මම හිතනවා ඔබ ලියා ගන්න ඇති කියලා. ඊළඟට උපමාතෘකාව ලියා ගන්න පුනරාවර්තන ඒකකය. right. පුනරාවර්තන ඒකකය කියලා අපි හඳුන්වන්නේ බහු අවයවයක හදන්න මූලික වන තැනුම් ඒකකයට අපි කියන්නේ පුනරාවර්තන ඒකකය. අපි ඉදිරියේදී මේක කතා කරනවා. එතකොට තවත් ටිකක් හොඳට පැහැදිලි වෙයි. ලියා ගන්න මෙහෙම. බහු අවයවකයක අඩංගු වන මූලික ව්‍යුහමය ඒකකය. මූලික ව්‍යුහමය ඒකකය පුනරාවර්තන ඒකකයේ ලෙස හඳුන්වයි. පුනරාවර්තන ඒකකයේ ලෙස හඳුන්වයි. හොඳයි අපි දැන් බලමු බහුලව භාවිතා වෙන බහුවයවයක කීපයක් අපි බලමු. ලියා ගන්න උපමාතෘකාවක් බහුලව භාවිතා වන බහු අවයවක. බහුල භාවිතා වන බහුවයක තමයි පොලිතීන්, PVC, ඊළඟ පොලිෆ්ලෝරේතීන්, නයිලෝන්, පොලිඑස්ටරීන් වගේ ඒවා බහුලව අපි භාවිතා කරන බහුවයක. අපි දැන් බලමු මේ බහුවයකේ නම මොකද්ද? ඒකේ ඒකාවයකේ මොකද්ද? පුනරාවර්තනයකේ මොකද්ද? බහුවයකේ මොකක්ද කියලා. අපි පොඩ්ඩක් බලමු.
අපි මුලින්ම බලමු පොලිතින්. පොලිතින් හදන්න මූලික වෙන ඒකකේ තමයි එතීන් කියන අණුව. එතකොට ඒකේ ඒකායවකය වෙන්නේ එතීන්. මෙන්න මේක. ඕක තමයි ඒකායවකය. මම කියවා බහු අවයවකයේ ධම්මලක් නම් ඒකායවකය වෙන්නේ ධම්මලේ පුරුක. එතකොට මෙන්න මේ ඒකායවකයේ අණු විශාල සංඛ්‍යාවක් එකතු වෙලා. මේ එතීන් කියන අණු විශාල සංඛ්‍යාවක් එකතු වෙලා තමයි පොලිතින් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒකායවකයේ ව්‍යුහය තමයි මෙන්න මේක. මේකෙන් බහුවයවකයේ හැදෙනකොට සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මෙන්න මේ ද්විත්ව බන්ධනයේ ගැලවිලා කාබන් උතන තියෙනවනේ දැන් ද්විත්ව බන්ධනයක් කොහොම හයිඩ්‍රජන් මෙහෙමනේ තියෙන්නේ දෙපැත්තෙන්. තව ඉතින් අණුවක් ගත්තොත් ඒක තියෙන්නේ මෙහෙම. මෙන්න මේ ද්විත්ව බන්ධනයේ ගැලවෙනවා. මෙයාගේ ද්විත්ව බන්ධනයේ මෙතනින් ගැලවිලා මෙතෙන්ට එනවා. තව ඉතින් අණුවක් ගත්තොත් මෙයාගේ ද්විත්ව බන්ධනයේ මෙතනින් ගැලවිලා මෙතෙන්ට එනවා. මෙයාගේ බන්ධනයේ උතනින් ගැලවිලා මෙතෙන්ට එනවා. මෙහා පැත්තේ එක්කෙනාගේ බන්ධනයේ ගැලවිලා මෙතෙන්ට එනවා. ඒතර මෙන්න මේක තමයි බහුවවයවකය. ඒතර මේ බහුවවයවකයේ හදන්න මූලික වුණේ මෙන්න මේ අණු. ඒතකොට මේක ඒකායවකය. මේක තමයි බහු අවයවකය. ඒතර මේ බහු අවයවකයේ තැනුම් ඒකකයේ වෙන්නේ මෙන්න මේ කුඩා කොටස. ඔන්න ඕකෙන් තමයි. ඔය වගේ කොටස් වලින් තමයි දැන් මේක නිර්මාණය වෙලා තියෙන්නේ. දිගටම තියෙන්නේ මේ වගේ කොටස්. අන්න ඕක තමයි අපි හඳුන්වන්නේ පුනරාවර්තන ඒකකය කියලා. එතකොට පොලිතීන් වල තියෙන නැත්නම් පොලිඑතීන් වල තියෙන මේක පොලිඑතීන් කියලා කියනවා. තියෙන ඒකායවකයේ මෙන්න පුනරාවර්තන ඒකකයේ වෙන්නේ එතකොට මෙන්න මේක. ඕක තමයි පුනරාවර්තන ඒකකය. එතකොට පොලිතීන් කියන බහුවයවකයේ හැදෙන්නේ මෙවැනි ඒකක විශාල සංඛ්‍යාවක් එකතු වෙනවා. ඒ හින්දා අපි ඒකේ බහුවයවකයේ සටහන් කරනවා මෙන්න මෙහෙම. මෙවැනි ඒකක විශාල සංඛ්‍යාවක් එකතු වීමෙන් තමයි ඒ බහුවයවකයේ නිර්මාණය වෙන්නේ. අපි බලමු පොලික්ලෝරෝඑතීන් කියලා. පොලික්ලෝරෝඑතීන් මේක පොලිතීන් නැත්නම් පොලිඑතීන්. ඊළඟ පොලික්ලෝරෝඑතීන්. එතකොට පොලික්ලෝරෝඑතීන් හැදෙන්න මූලික වෙන්නේ ක්ලෝරෝඑතීන්. මේ නමෙන්ම කිව්ව හැකි. ක්ලෝරෝඑතීන්. පොලි කියන වචනේ තේරුම බහු කියන තේරුම ගොඩක් කියන තේරුම තමයි පොලි කියන්නේ. එතකොට පොලික්ලෝරෝඑතීන් කියන්නේ ක්ලෝරෝඑතීන් අණු විශාල සංඛ්‍යාවක් එකතු වීමෙන් හැදුණු බහු අවයවකය. එතකොට ක්ලෝරෝඑතීන් අපිට මතක් වෙන්න ඕනේ. එතීන් අණුවෙන් හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් වෙලා ඒ වෙනුවට ක්ලෝරින් පරමාණුවක් ආදේශ වීමෙන් තමයි ක්ලෝරෝඑතීන් සෑදෙන්නේ. එහෙනම් ක්ලෝරෝඑතීන් වල සූත්‍රයේ මෙන්න මෙහෙම ඉන්න ඕනේ. ඔන්න ඔතන ක්ලෝරින් එකක් ආවා අනිත් ඒවා හයිඩ්‍රජන්. එතකොට මේ තමයි ක්ලෝරෝඑතීන්. එතකොට මෙවැනි අණු රාශියක් එකතු වෙලා තමයි පොලික්ලෝරෝඑතීන් හැදෙන්නේ. එහෙමනම් මේ ද්විත්ව බන්ධනයේ ගැලවිලා මෙතෙන් දෙන එක විතරයි වෙන්නේ. එහෙනම් ඒකේ පුනරාවර්තන ඒකකයේ වෙන්නේ මෙන්න මේ. ඔය ක්ලෝරින් පරමාණු මේකේ ඕන තැනකට දැම්මේ. ඕක තමයි එතකොට පුනරාවර්තන ඒකකයේ වෙන්නේ ක්ලෝරයින්.
එතකොට බහු අවයවයක කියන්නේ මේ වාගේ අණු රාශියක්. එතකොට මෙන්න මෙහෙම අපිට ඒක ලියන්න පුළුවන්. ඔය තමයි පොලික්ලෝරෝඑතීන් වල බහු අවයවයක. හොඳයි. දැන් අපි පොඩ්ඩක් මේක ලියාගමු. බහුලව භාවිතා වන බහු අවයවයක කියලා ඔබ මාතෘකාව ලියාගන්න. ඊට පස්සේ මම මේ කියන දේ ඉස්සෙල්ලා ලියාගන්න. පොලිඑතීන් වරහන් ඇතුලේ පොලිතීන් කමාවක් වරහන් වහලා කමාවක් පොලික්ලෝරෝඑතීන් කමාවක් පොලිටෙට්‍රාෆ්ලෝරෝඑතීන් polytetrafluoroethene යන බහු අවයවක බහුලව හමු මේවායේ කාබන් ද්විත්ව බන්ධනයේ බිඳී ඒක බන්ධන සාධමින් අණු රාශියක් දිගු දාමයකින් බැඳී බහු අවයවක සාධයි. මෙහිදී අණු n සංඛ්‍යාවක් එකතු වී වරහන් ඇතුලේ පුනරාවර්තන ඒකක n සංඛ්‍යාවක් වරහන් වහලා බහු අවයවක අණුවක් සාදයි. බහු අවයවක අණුවක් සාදයි. හොඳයි. දැන් ඔබ මේ වගුවේ තියෙන විස්තරේ ලියා ගන්න ඕන. මේක තව දෙකක් යටින් ලියන්න තියෙනවා. පොලිටෙට්‍රාෆ්ලෝරෝඑතීන් සහ රබර් කියන දෙක මේක යටින් ලියන්න තියෙනවා. ඒ නිසා මේ ටික දැන් ලියා ගන්න. හොඳයි මම හිතනවා ඔබ ලියා ගන්න ඇති කියලා. අපි බලමු ඊළඟ දෙක. polytetrafluoroethene එතකොට ෆ්ලෝරෝඑතීන් අණුවෙන් තමයි හැදෙන්නේ. ඒකායවකයේ වෙන්නේ ෆ්ලෝරෝඑතීන්. ද්විත්ව බන්ධනයේ හයිඩ්‍රජන් වෙනුවට හතරම තියෙන්නේ ෆ්ලෝරින්. ඔන්න ඔක තමයි ෆ්ලෝරෝඑතීන්.
එතීන් කියලා අණු. දැන් මෙතන හයිඩ්‍රජන් කාබන් බන්ධනය ගැලවිලා ඊළඟ එකේ කාබන් එක බැඳෙනවා. එතකොට පුනරාවර්තනයක වෙන්නේ මෙන්න මේ විදිහට. ඕක තමයි පුනරාවර්තන ඒකකය. ඒතර බහු අවයවයක වෙන්නේ මේ වාගේ අණු රාශියක්. ඕක තමයි බහු අවයව වෙන්නේ. මේ වාගේම කාණ්ඩයක් මේ පැත්තෙන් බැඳෙනවා. ඒ වාගේම කාණ්ඩයක් මේ පැත්තෙන් බැඳෙනවා. ওই විදිහට බැඳිලා තමයි බහු අවයවකේ නිර්මාණය වෙන්නේ. ඊළඟට අපි හතරවෙනි වර්ගය තමයි රබර්. රබර් අපි ගත්තොත් මෙන්න මෙහෙම අණුවක් තමයි රබර්. ඔක තමයි රබර් අණුව. කාබන් පරමාණු හතරක් තියෙනවා. දෙපැත්තේ පරමාණු දෙකට ද්විත්ව බන්ධන දෙකක් තියෙනවා. මේ පැත්තෙන් දෙවෙනි පරමාණුවේ CH3 කාණ්ඩයක් තියෙනවා. අනිත් සියල්ල හයිඩ්‍රජන්. මෙන්න මේ රබර් වල ඒකායවකයේ තමයි මේකෙන් බහු අවයවකයේ හැදෙනකොට මෙන්න මේ ද්විත්ව බන්ධනය ගැලවිලා මෙතෙන් දෙනවා. මේ ද්විත්ව බන්ධනය ගැලවිලා ඊළඟ එකට සම්බන්ධ වෙනවා. ඒ අනුව පුනරාවර්තනයකදී වෙනවා මෙන්න මෙහෙම. මෙතන බන්ධනය ගැලවිලා මෙතෙන්. මෙතන බන්ධනය ගැලවිලා ඊළඟ එකට යනවා. එතකොට මෙන්න මෙහෙමයි මේකේ පුනරාවර්තනය. ඔන්නක තමයි පුනරාවර්තනය. එතකොට බහු අවයවකයේ වෙන්නේ මේ වගේ අණු n සංඛ්‍යාව. මෙන්න මේ හයිඩ්‍රජන් පරමාණු උඩින් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. යටින් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඕක තමයි රබර් වල බහු අවයවකය. එහෙමනම් දැන් ඔයගොල්ලෝ මේ ටිකත් අර වගේ යටින් ඇතුළත් කරගන්න. හොඳයි මම හිතනවා ඔබ මේක ලියා ගන්න ඇති කියලා. අපි යමු ඊළඟ කොටසට. බහු අවයවක වර්ග කිරීම. මාතෘකාව තමයි බහු අවයවක වර්ග කිරීම. බහු අවයවක වර්ග කරනවා ක්‍රම දෙකකට. එකක් සම්භවයක්. මේක කොටස් දෙකයි. පළවෙනි එක තමයි ස්වභාවික. දෙවෙනි එක කෘත්‍රිම. ස්වභාවික බහු අවයවයක කෘත්‍රිම බහු අවයවයක. මොනවාද මේ ස්වභාවික බහු අවයවයක? ප්‍රෝටීන්, සෙලියුලෝස්,
රබර්, තව අපිට මොන ගෑනවා DNA, RNA, පිස්ටය. මේවා තමයි ස්වභාවිකව අපිට මුල ගැහෙන බහුවයක. එතකොට මොනවාද કૃතිම බහුවයක? මිනිසා විසින් නිපදවපු පොලිඑතිලීන්, polychloroethylene, polyester, Teflon, nylon, terylene, styrene, bakelite, මෙන්න මේක තමයි કૃතිම බහුවයක වෙන්නේ. මිනිසා විසින් නිපදවපු බහුවයක. පොලිඑතිලීන්, පොලික්ලෝරෝඑතිලීන්, පොලිඑස්ටර්, ටෙෆ්ලෝන්, නයිලෝන්, ටෙරිලීන්, පොලිස්ටයිරීන්, බේක්ලයිට් මේ වගේ දේවල් තමයි કૃතිම බහුවයක. මේක බේක්ලයිට් නෙවෙයි, බේක්ලයිට් ප්ලාස්ටික් වර්ගයක්. ඔය තමයි සම්භවය අනුව බහුවයක වර්ග. දෙවෙනි ක්‍රමය තමයි බහුවයක වර්ග කරන දෙවෙනි ක්‍රමය ව්‍යුහය අනුව වර්ග කිරීම. මේ අර්ථයේ ක්‍රම තුනකට බහුවයක වර්ග කරනවා. එකක් තමයි රේඛීය බහුවයක. ඒ කියන්නේ බහුවයකේ රේඛීය දාමයක් හැටියට තමයි පවතින්නේ. මෙන්න මේ විදිහට. ওই විදිහට රේඛීය දාමයක් හැටියට තියෙන බහුවයක. දෙවෙනි එක තමයි සාකා දාම සහිත බහුවයක. මෙන්න මේකෙන් මෙහෙම සාකා දාම යනවා. සාකා නිකුත් වෙනවා. සාකා දාම සහිත බහුවයක. තුන්වෙනි වර්ගය තමයි හරස් දාම සහිත බහුවයක. ඔය විදිහට හරස් දාම සහිතව පිටු බහුවයක. ඔය විදිහ තමයි බහුවයක අපි වර්ග කරන්නේ. වර්ග කරනවා සම්භවය අනුව වර්ග කරනවා, ව්‍යුහය අනුව වර්ග කරනවා. සම්භවයට අනුව ස්වභාවික බහුවයක සහ કૃතිම බහුවයක කියලා කොටස් දෙකකට බෙදනවා. ස්වභාවික යටතේ ප්‍රෝටීන්, සෙලුලෝස්, රබර්, DNA, RNA, පිස්ටේ වගේ ඒවා හිත වෙනවා. કૃතිම බහුවයක යටතට polythene නැත්නම් polyethylene, polychloroethylene, polyester, teflon, nylon, terylene, polystyrene, bakelite
ප්ලාස්ටික් වර්ගයක් ඒවා අයි තියෙනවා. මීට වඩා තව තියෙනවා. කෘතිම බහුවයක තියෙනවා. හැබැයි අපේ මට්ටමේදී මේ ටික දැනගත්තා නම් අපිට ප්‍රමාණවත්. ඊළඟට ව්‍යුහය අනුව වර්ග කිරීමේදී ආකාර තුනයි රේඛීය බහුවයක. රේඛාවක් වාගේ තනි දාමයක් තියෙන බහුවයක. ඊළඟට සාකා දාම සහිත. ඒ රේඛාවෙන් තව සාකා නිකුත් කරපුවා. සාකා දාම සහිත බහුවයක. ඊළඟට හරස් දාම සහිත බහුවයක. මේ විදිහට බහුවයක වර්ග සිදු කරනවා. එහෙනම් දැන් මේ ටික ඔයගොල්ලෝ ලියා ගන්න. හොඳයි මං හිතනවා ඔබ මේ ටික ලියා ගන්න ඇති කියලා. අපි යමු ඊළඟ කොටසට සාමාන්‍ය රබර් හා වල්කනයිස් කළ රබර්. ඊළඟ මාතෘකාව සාමාන්‍ය රබර් සහ වල්කනයිස් කළ රබර්. මොකද්ද මේ සාමාන්‍ය රබර් සහ වල්කනයිස් කරපු රබර් අතර වෙනස? මොකද්ද රබර් වල්කනයිස් කරනවා කියන්නේ? රබර් වල්කනයිස් කරනවා කියලා කියන්නේ අපි රබර් කිරි වලට සල්ප කුඩු දාලා රත් කිරීම. රබර් කිරි වලට සල්ප කුඩු දාලා රත් කිරීමෙන් තමයි අපි රබර් වල්කනයිස් කරන්නේ. එතකොට සාමාන්‍ය රබර් ගත්තොත් මෙන්න මෙහෙම රේඛීය බහු අවයවයක. සාමාන්‍ය රබර් ඔය විදිහට තමයි තියෙන්නේ. එතකොට මේක ඇද්දොත් මේ රබර් පටියක් මෙහෙම. දැන් මේකේ සාමාන්‍ය දිග තමයි මේ රබර් එකේ මේක. ඔය තමයි සාමාන්‍ය තත්ත්වය. දැන් මේක ඇද්දොත් මේන්න මේ විදිහට ඇදෙනවා. මේවා දිග වැඩි වෙනවා. ඉස්සලා තිබුණේ මේ දිග දැන් දිග ටිකක් වැඩි වෙනවා. ආපහු අතහැරියොත් මේක දැන් මුල් තත්ත්වයට එන්නේ නැහැ. ඊට වඩා ටිකක් දික් වෙනවා. ඕක තමයි සාමාන්‍ය රබර් වල තියෙන ගැටලුව. දැන් මේ තියෙන මුලින් තියෙච්ච ගාන දැන් ඊට වඩා ටිකක් දිග වැඩි වෙලා. මෙන්න මේක ගැටලුව නිසා මේ රබර් වලින් අපි හිතනවා බෙල්ට් එකක් හදලා අපි දැම්මා කියලා වාහනයක. එතකොට බෙල්ට් එක දෙතුන් පාරක් කැරගෙනකොට බෙල්ට් එක ඇදෙනවා. හිර නැහැ. අන්න ඒ නිසා මේ සාමාන්‍ය රබර් අපි භාවිතා කරන්න ඒක වල්කනයිස් කරලා ඒකේ ශක්තිමත් බව වැඩි කරලා තමයි අපි භාවිතයට ගන්න. එතකොට වල්කනයිස් කරනකොට වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේකට සල්ප කුඩු දාලා රත් කරනවා. රත් කරනකොට මේකේ සිද්ධ වෙනවා මෙන්න මෙහෙම වැඩක්. සල්ප පරමාණු බැඳෙනවා මෙන්න මේ හරහට. සල්ප පරමාණු වලින් බන්ධන ඇති වෙනවා රබර්. ඔය විදිහට. එතකොට දැන් මේක අදිනකොට ඇදෙනවා ආපහු අතාරිනකොට නැවත මූල තත්වයටම එනවා. එතකොට දැන් මේක රේඛීය දාම සහිත බහුවවයකයක්, මේක හරස් දාම සහිත බහුවවයකයක්. ඔය තමයි සාමාන්‍ය රබර් සහ වල්කනයිස් කරන රබර් අතර වෙනස. හැබැයි රබර් වල්කනයිස් කරනකොට තව පිරවුම් කාරකයක් හැටියට දානවා කාබන් කුඩු. අපි දන්නවා ඔය ලොකු ට්‍රැක්ටර් වල ලොකු රෝදේ හරි හයියයි. රබර් වලින් හදලා තියෙන. ඒනවට පුදුම හයියක් තියෙනවා. පොරවකින්වත් කපන්න බැරි තරම් සවිශක්තිය තියෙනවා. ඒ වගේම ඔය ටයර් ගෙවුනහම මේ මාතෙන් ඇල්ලුවොත් අතේ දැලි ගෑවෙනවා. මේ දැලි කොහින්ද මේ වල්කනයිස් කිරීමේදී පිරවුම් කාරකයක් හැටියට යොදාපු මේ කාබන් කුඩු නිසා තමයි මේ දැලිය ඇති වෙන්නේ. එතකොට සාමාන්‍ය රබර් සහ වල්කනයිස් කළ රබර් අතර වෙනස ඔන්න ඕක තමයි.
මේ සාමාන්‍ය රබර් මේ වල්කනයිස් කළ රබර්. ඒකේ හරස් දාම තියෙනවා. right. දැන් අපි ඕක ලියාගමු මාතෘකාව ලියාගන්න සාමාන්‍ය රබර් සහ වල්කනයිස් කළ රබර්. මාතෘකාව ලියාගන්න සාමාන්‍ය රබර් සහ වල්කනයිස් කළ රබර්. ඊට පස්සේ මෙන්න මේ ටික ලියා ගන්නවා මේ කියන ටික. සාමාන්‍ය රබර් වල රේඛීය බහු අවයවික දාමයක් පවතී. सामान्य रबर वल रेखीय बहु अवयविक दामයක් පවතී. सामान्य रबर वल्कनाइज කළ විට හරස් දාම සහිත බහු අවයවිකයක් බවට පත් වේ. හරස් දාම සහිත බහු අවයවිකයක් බවට පත් වේ. මෙහිදී सामान्य रबर वलට සල්ප කුඩු දමා රත් කරයි. සල්ප කුඩු දමා රත් කරයි. මෙම වල්කනයිස් කළ රබර් टायर ट्यूब बैटरी आवरण වැනි දෑ නිපදවීමට ගනී. මේවා सामान्य रबर වලට වඩා ශක්තිමත් බවින් වැඩි අතර प्रत्यस्थ බවින් තරමක් අඩුය.
වරහන් ඇතුළේ ලියාගන්න. රබර් වල්කනයිස් කිරීමේදී පිරවුම් කාරකයක් ලෙස දැලි අඟුරු වැනි කාබන් කුඩු එකතු කිරීම සිදු කරයි. එමගින් වැඩි ශක්තියක් ලබා දෙයි. හොඳයි දැන් ඔයගොල්ලෝ මෙන්න මේ රූපය අඳගන්න මේ සාමාන්‍ය රබර් මේ වල්කනයිස් කළ රබර්. හොඳයි මම හිතනවා ඔබ ඇඳගන්න ඇති කියලා. එවනම් අපි බලමු ඊළඟ එක. කෘත්‍රිම බහුඅවයවික ජනප්‍රිය වීමට හේතු. කෘත්‍රිම බහුඅවයවික ජනප්‍රිය වීමට හේතු. මේ කෘත්‍රිම බහුඅවයවික ජනප්‍රිය වෙන්න හේතු මොනවාද? එකක් තමයි මේ කෘත්‍රිම බහුඅවයවික භාවිතයේ පහසුයි. සැහැල්ලු. ඕන වර්ණයකින් අපිට මේක නිපදවා ගන්න පුළුවන්. ඊළඟට මිලෙන් අඩු. කල් පැවැත්ම වැඩි. දි รา පත් වීම හුඟක් අඩුයි. සෑහෙන කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔය වගේ හේතු කීපයක් තියෙනවා මේ කෘත්‍රිම බහුඅවයවික ජනප්‍රිය වෙන්න හේතු. right. අපි ওই ටික ලියනවා. අංක 1 භාවිතයේ පහසු වීම. අංක 2 අවශ්‍ය ගුණාංග සහිතව නිපදවිය හැකි වීම. අවශ්‍ය ගුණාංග සහිතව නිපදවිය හැකි වීම. අංක 3 ඕනෑම හැඩයකට නිපදවිය හැකි වීම. අංක 4 ඕනෑම වර්ණයකින් වර්ණ ගැන්විය හැකි වීම. අංක 5 මිල අඩු වීම. හය කල් පැවැත්ම. හත දි รา පත් නොවීම. සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් දි รา පත් වෙන්නේ නැහැ. දි รา පත් නොවීම. 7 සැහැල්ලු වීම. ඔය යකඩ වාගේ බර නැහැ.
කෘතිම බහුව අවයවයක දැන් ප්ලාස්ටික් බේසම් ප්ලාස්ටික් පුටු මේස ගත්තොත් මේවා බර නැහැ. හරි සෑහළුයි භාවිතේ පහසු. ඒවා තමයි මේ ජනප්‍රිය වීමට හේතුව. ඊළඟට බලමු මේ කෘතිම බහුව අවයවයක නිසා ඇති වෙලා තියෙන ගැටලු මොනවද කියලා. ලියා ගන්න මාතෘකාව. බහු අවයවික භාවිතයේදී පැන නැගී ඇති ගැටලු. බහු අවයවික භාවිතයේදී පැන නැගී ඇති ගැටලු. ප්‍රධානම ගැටලුවක් තමයි මේවා දි รา පත් වෙන්නේ නැහැ. අවුරුදු 10 ගාණක් මේවා පවතිනවා. ඒ නිසා ඒක බරපතල ගැටලුවක්. දි รา පත් නොවීම. ඊළඟ තමයි මේ බහුවයක සියල්ල කුණු හැටියට රැස් වෙනවා. කුණු හැටියට රැස්වීමත් බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට මේ බහුවයක හදනකොට මේවට භාවිතා කරන අමුද්‍රව්‍ය වලට මිශ්‍ර වෙලා තියෙන නොයෙකුත් විස රසායනික ද්‍රව්‍ය. අන්න ඒකත් ලොකු ගැටලුවක් මේ බහුවයක භාවිතා කිරීමේදී විස රසායනික එකතු වීමෙන් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. දැන් ඔය ප්ලාස්ටික් කෝප්පයක අපි තේ හදනවා නම් ඒ කෝප්පේ වතුර උණු කරනකොට හීටරේ දාලා ඒක වතුර එක පැහෙනකොට ඒ ප්ලාස්ටික් වර්ගය හදන්න භාවිතා කරපු ඒ බහුවයක සංසුද්ධ කරලා පිරිසිදු කරලා ගත්ත එකක් නෙවෙයි. ඒකේ තියෙන නොයෙකුත් විස රසායන ද්‍රව්‍ය අර ජලයේ දිය වෙනවා. සමහරට ඒවා පිළිකාකාරක ද්‍රව්‍ය වෙනවා. ඒවා හරහා මේ ජලයේ දිය වෙලා ඒවා ශරීරගත වෙමින් නොයෙකුත් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. අන්න ඔය වගේ තත්ත්වයන් තියෙනවා. හොඳයි අපි ඒක ලියාගමු. බහු අවයවික භාවිතයේදී පැන නැගී ඇති ගැටලු. अंक एक दि รา පත් නොවීම. දි รา පත් නොවීම. अंक දෙක අපද්‍රව්‍ය මිශ්‍ර වී පැවතීම නිසා අපද්‍රව්‍ය මිශ්‍ර වී පැවතීම නිසා භාවිතයේදී ලෙඩ රෝග ඇතිවීම. භාවිතයේදී ලෙඩ රෝග ඇතිවීම. ඊළඟ කරුණ අංක 3 කුණු ලෙස එක් රැස්වීම. කුණු ලෙස එක් රැස්වීම. හොඳයි අද දවසේ අපි කතා කරා බහු අවයවික ගැන. මේ බහු අවයවික කියන්නේ මොනවද කියන එක කතා කරා. බහු අවයවික හැදෙන්න භාවිතා වෙන ඒකායවකය ගැන කතා කරා. පුනරාවර්තන ඒකකේ කතා කරා. බහු අවයවිකේ කතා කරා. බහු අවයවික වර්ග කිරීමක් කරා. ස්වභාවික සහ කෘතිම කියලා වර්ග කරා. ඊළඟට සම්භවය අනුව වර්ග කරා. ඊළඟට ව්‍යුහය අනුව වර්ග කරා. ඊළඟට බහු අවයවික ජනප්‍රිය වෙන්න හේතු කතා කරා. ඒ වගේම බහු අවයවික නිසා ඇති වෙලා තියෙන ගැටලු අපි කතා කරා. ඉතින් මේ පාඩම පුංචි පාඩමක්. මේ පාඩම මෙතනින් නිමා වෙනවා. මම මේ වීඩියෝ එකේ මේක පළවෙනි වීඩියෝ එකක් තියෙනවා. අද මේ කරේ දෙවෙනි එක. පළවෙනි වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා මේ පාඩමට අදාළ කෙටි සටහන. ඒකේ ප්‍රශ්න පත්‍රයකුත් තියෙනවා. ඒක මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකටත් දමන්නම්
ලින්ක් එක. ඕගොල්ලෝ ලින්ක් එකෙන් ගිහින් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ නෝට් එක ඒකේ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඕගොල්ලෝ මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න. ලියලා තියාගන්න අපි 3 වෙනි වීඩියෝවෙන් ඒක ගැන සාකච්ඡා කරනවා. එහෙමනම් අදට පාඩම මෙතකින් නිමා වෙනවා. ඔබට සුබ දවසක්. නැවත පාඩමකින් අපි මුණ ගැහෙමු.